අයබෝවන් සුබෝදෑසනක් හිතවතුනි ඉරිදා දවසේ අපේ මුණ ගැසීම අද මැයි මාසේ තවත් එක්තරා දවසක් ඒ දවස එක්තරා කියලා හැඳින්වුවාට ඊටාත්ම වටිනා කියන දිනයක් බවට පත් වෙනවා මේ ලෝකයේ උතුම් পদවිය පිළිබඳව සිහිපත් කරමින් ඒ পদවියේ නාමෙන් නම් කෙරුණු අද දවස මුළු මහත් ලෝකවාසීන්ම සමරනවා ඒ ලෝක මව්වරුන්ගේ දිනය අපේ ගෙදර ඉන්න අම්මා ඔබේ ගෙදර ඉන්න අම්මා නොයසිනම් රාජකාරියේ මේ වෙලාවේ නිරත වෙලා ඉන්න අම්මා නොයසිනම් ඔබේ මතකේ රැඳිලා ඉන්න බහුතිකව නැති අම්මා සිහිපත් කරන්න. ඇයට අපට දෙන්නට පුළුවන් උතුම්ම දේ අපට හැකි වටිනාම දේ ආදරය, සෙනෙහස, රැකවරණය. අපි පුංචි සන්දියේ අපට කිසිවක් නොතේරෙන සන්දියේ ඇය අපට ඒ රැකවරණය ආදරය දීලා අපව උස්මහත් කරපු නිසා අපට පුළුවන් කමක් ලැබී තිබෙනවත් දෙපයින් නැගී සිටින්නට. ඉතින් ඒ ශක්තිය ගෙවන්නට බැරි ඒ ණය දරා සිටින අප හැම මොහොතකම ඇයව නොවට්ටා ඉන්නට උත්සාහ කරමු. ඇයව රැක බලා ගනිමු. ඇයට අපේ හදවතින් දෙන්නට පුළුවන් ඉහළම ආශිර්වාදය සහ ඉහළම ආදරය, රැකවරණය, ගෞරවනීය බව ලබා දෙමු. ඒ ඉල්ලීම කරමින් අපි සූදානම් අද මේ ඉරිදා දවසේ පත්තරය ආරම්භ කරන්න. ඉරිදා වෙනස් වන්නේ මගේ මිත්‍රයා සමගින් තමයි වැඩසටහන කරන්නේ. ෆෙරෝස් ඩීන්, අයබෝන්. Good morning. Good morning. And as Chandana mentioned, today is Mother's Day, celebrated in most parts of the world. And I'd like to take this opportunity to wish all our mothers, and my mother especially, very happy Mother's Day. අපි මුලින්ම පටන් ගමු සිංහල පත්‍රයේ මොනවද තියෙන්නේ කියලාද? ඔව්. ඩීන් මම හිතන්නේ හැම පත්‍රයකම තියෙන්නේ කොවිඩ් වෛරසය, කොරෝනාවේ ව්‍යාප්තිය ගැන. මම අද පටන් ගන්නවා ඉරිදා මව්බිමෙන්. එහි ප්‍රධාන සිරස්තලයෙන් කියවෙන කාරණාව සමගින් අපට ඇඟට දැනෙන සහ ඇඟ කිලිපොලා යන ප්‍රවෘත්තිය බවට පත් වුණේ ඊයේ දවසේ නිල වශයෙන් වාර්තා වුණු කාරණාව තමයි ඉන්දියාව ගිලගනිමින් පවතින ඉන්දියානු වෛරස් ප්‍රභේදය මෙරටින් හමු වුණා කියන නිල පුවත ඊයේ දවසේදී සඳහන් වුණා. මෙන්න මේ ගැන කියමින් මව්බිම වාර්තා කරනවා මෙහෙම ඉන්දියානු වෛරසෙන් දැඩි අවදානමක් මෙරටට ඇතුළු වීම වැළැක්වීමට දේශ සීමා රැකවල් යෙදිය යුතුයි සංචරණ සීමා පැනවීමටත් නිර්දේශ සවනේ ශේෂාදී මේ ප්‍රධාන පුවත මව්බිම වෙනුවෙන් වාර්තා කරනවා. මේකෙන් කියන බරපතලකම ඔබට පැටහෙනවා ඇති. චීනයේ වුහාන් නුවර ඇති වූ කොවිඩ් වෛරසයට වඩා 96% ප්‍රබල පැතිරීමේ හැකියාවක් ඇති නව වෛරසයක් ඉන්දියාව පුරා පැතිර යන බැවින් එම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීමට වහාම දේශ සීමා ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා ඉරිදා මව්බිමට ප්‍රකාශ කළ තිබෙනවා. ඔබ දන්නවා මේ ඉරිදා පුවත්පතක් සාමාන්‍යයෙන් මුද්‍රණයට යන්නේ සිකුරාදා සවස් වරුවේ නොවේසේ නම් සිකුරාදා රාත්‍රියේදී. හැබැයි ඊයේ සෙනසුරාදා දවස ඊයේ දහවල් උදෑසන කාලයේ පසු වී දහවල් කාලයේ වන විට තමයි නිල වශයෙන් මෙය වාර්තා වුණේ ඉන්දියානු වෛරසය ශ්‍රී ලංකාවෙන් ආසාදිතක මුණ ගැසුණා කියලා. ඒ නිසා දැන් ඔන්න එහි අවදානම පිළිබඳව අපට මීට පෙර සිතුවාට වඩා වැඩි ගුණයකින් හිතන්න වෙලා තිබෙනවා. ඉතින් මේ ඉන්දියානු වෛරසය පිළිබඳව කියද්දී ඊයේ දවසේ නිල වශයෙන් වාර්තා වුණා. මම ඔබට කිව්වා අප මේ පිළිබඳව පූර්ව සටහනක් සමගින් සම්පූර්ණ විස්තරය සම්පූර්ණ තොරතුරු ඊයේ රාත්‍රී ලයිව් 8 ප්‍රවෘත්ති විකාශයෙන් ගෙන හැරපෑවා මුල්ම පුවත ලෙසින්. අප සූදානම් ඒ වෙත නැවත අවධානය යොමු කරන්නට. පසුගිය වසරේ ජනවාරි මාස 25 වෙනිදා COVID-19 වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාවක් මෙරටින් හමු වුණා. ඒ සමග COVID-19 වසංගත ව්‍යාප්තිය කෙරෙහි රටේම අවධානය යොමු අතර ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෛරසයට ගොදුරු වී ඇති බවට මුලින්ම හඳුනාගෙනුනේ මාර්තු 11 වනදායි. එම තත්ත්වය හමුවේ වෛරස ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා මෙරට බලධාරීන්ද විවිධ ක්‍රියාමාර්ගවලට එළඹුණත් ගෝලීයව වෛරසයේ වෙනස්කම්වලට භාජනය වීම බරපතල අභියෝගයක් බවට පත් වුණා. මෙතෙක් සිදු කර ඇති පර්යේෂණයන්ට අනුව මෙරට කොවිඩ් පළමු රැල්ලේදී බහුතර ආසාදිතයන් හට වැළඳී තිබුණේ යුරෝපය සහ මැද පෙරදිගින් ව්‍යාප්තිය ආරම්භි කොවිඩ් වෛරස ප්‍රභේදයක්. අනතුරු මෙරට කොවිඩ් දෙවන රැල්ල ලෙසට මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව ආසාදිතයන් වාර්තා වීමට පටන් ගැනුණා. මෙලෙස කොවිඩ් පළමු සහ දෙවන රැල්ලේදීද 90%ක් පමණ වාර්තා වී තිබුණේ B1.411 නැමැති කොවිඩ් වෛරස ප්‍රභේදයයි. එය මෙරට තුළ ව්‍යාප්ත වූ කොවිඩ් වෛරස ප්‍රභේදයක් ලෙස හඳුනාගෙනුණා. මේ වසරේ ජනවාරි මාස සිට අප්‍රේල් මුල් සතිය දක්වා වූ කාල සීමාව තුළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යා ආයතනයේ සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වුණේ එංගලන්තයේ ව්‍යාප්ත වන B1.17 වෛරස ප්‍රභේදයද මෙරට තුළ වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බවයි. මීට අමතරව B1.351 ලෙස හඳුනාගත් දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදයක්ද අවස්ථා කිහිපයකදී මෙරටින් වාර්තා වී තිබෙනවා.
මෙවන් වටපිටාවක් හමුවෙයි මේ වන විට ඉන්දියාවේ ව්‍යප්ත වෙමින් පවතින B1617 නැමැති කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටින් අද හඳුනා ගැනුණේ. B1617 කියන ප්‍රභේදය ලංකාව තුළ ප්‍රථම වතාවට තමයි මේ වාර්තා වුණේ. ජනතාව විදිහට මොන ප්‍රභේදයවත් අපි ජනතාව විදිහට වැදගත් වෙන්නේ මේ ප්‍රභේදය අපේ ඇඟ ඇතුළට ගන්න නැතුව ඉන්න එකයි. ඉදිරි මාසය ඇතුළත අනවශ්‍ය කිසිම ගමනක දෙන්න හොඳ නැහැ. එංගලන්ත ප්‍රභේදය ඉන්දියානු ප්‍රභේදය අතර වෙනස ගත්තාන් පස්සේ දෙකම එක හා සමානයි. පැතිරීමේ වේගත් බව වැඩි, සාම්පල් වලින් 90%කට වැඩි ප්‍රමාණයක් ඉංගලන්ත ප්‍රභේදය. ඒකත් සමාජය තුළ වාර්තා වෙච්ච PCR පරීක්ෂණ වලින්. ඉන්දියානු ප්‍රභේදය තාම එකයි තියෙන්නේ. ඒකත් නිරෝධන මැදසයි. දැන් ඔබට වැටහෙනවා ඇති අපට පැවරී ඇති වගකීම සහ අප ඉදිරියේ ඇති අවදානම පිළිබඳව. අවදානම සහ වගකීම පෙරදරි කරගෙන අපට කටයුතු කරන්නට වෙනවාමයි. ඒ අනුව තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැගී සිටින්නට. අප යනවා දේශීය පුවත්පතෙහි ප්‍රධාන සිරස්තලෙන් කියවෙනවා මෙන්න එහෙම කාරණාවක්. කොවිඩ් පැතිරීම ලංකාව ආසියාවේ දෙවෙනි තැනට මේ දේශපාලන වාර්තාකරු ගෙනෙනවා. මේ තමයි දේශීය වාර්තා කරන ප්‍රධාන පුවත. පෙර සතියට සාපේක්ෂව සිකුරාදායින් අවසන් වූ සතියක කාලය තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය පැතිරීමේ වේගය 82ක් බව ජාත්‍යන්තර සමීක්ෂණයක් පෙන්වා දෙනවා. නිතිපතා කොරෝනා රෝගය ගැන පරීක්ෂණ කරන සුප්‍රකට වර්ල්ඩ්මීට් කියන මේ වෙබ් අඩවිය නිකුත් කළ නවතම වාර්තාවේ තමයි මේ පිළිබඳව දැක්වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව පසුගිය සති දෙක තුළ 82ක වේගයෙන් ශ්‍රී ලංකාව තුළ මේ කොරෝනා වෛරස වේගය නැත්නම් වෛරසයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා කියන දේ තමයි මෙහි කියන්නේ. ඒ තමයි ඊටාම බරපතල කාරණාව වෙන්නේ. ඉන් පස්සේ අවධානය යොමු කරන්නේ ලංකාදීපයේ ප්‍රධාන පුවතත් මේ සමගින්ම කියන්නට අවශ්‍යයි. සරසවි සහ විද්‍යාපීඨත් රෝගීන්ට වෙන් කරයි අජන්ත කුමාර අගලකඩ වාර්තාව ගෙනෙනවා. කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස අවශ්‍ය වූහොත් විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල සහ අධ්‍යාපන විද්‍යාපීඨවල ගොඩනැගිලිද යොදා ගැනීමට රජය සැලසුම් කර ඇත කියලා ඉමින් සඳහන් වන්නේ. ඔබ දන්නවා දැන් නිරන්තරයෙන්ම 1500 ඉක්මවා 2000කට ඉතාම ආසන්න ආසාදිත ප්‍රමාණයක් දෛනිකව වාර්තා වෙනවා දින ගණනාවක පටන්. මොවුන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ කොහෙද? එහෙමනම් ඒ අවශ්‍ය කරන ඉඩ පහසුකම් සහ පරිසරය පුළුල් කරන්න ඕන. ඒ නිසා තමයි මේ ආදි වශයෙන් විකල්ප මාර්ග වෙත යොමු වන යනු තමයි විශ්වවිද්‍යාල විද්‍යාපීඨ ආදී දේවල් හොයාගෙන යන්නේ. ඔය අතර අපට අහන්න ලැබෙනවා යුද හමුදා විසින් සීදුව ප්‍රදේශයේ ඇඳන් 1000කට වඩා වැඩි ප්‍රමාණකින් යුත් මහ විසල් රෝහලක් කොරෝනා රෝහලක් ඉදි කරමින් පවතිනවා. ලංකාදීපය කියනවා මෙහෙම ඇඳන් 10000ක ප්‍රතිකාර මධ්‍යස්ථාන 8ක් හමුදාවෙන් සූදානම් කරනවා. යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා කියූ ප්‍රකාශයක් සමගින් නිමන්ති රණසිංහ මේ වාර්තාව ගෙනිනවා. දිනෙන් දින ඉහළ යන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 10000කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 8ක් සකස් කිරීම ආරම්භ කර ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී වශයෙන් යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා ප්‍රකාශ කළ තිබෙනවා. අප දැක්ක එතුමා නිරීක්ෂණ චාරිකාවකත් නියැලී සිටිනවා. මේ සීදුව ප්‍රදේශයේ ඇඳන් 1000ක පමණ වපසරිකින් යුතු ඒ ඉදිකරන රෝහල නරඹන්නට ඒ නිරීක්ෂණය කරන්නට ඒ රෝහල සමගින් තවත් ඉඩකඩ පහසුකම් වැඩි කරමින් 10000කට ඇඳන් සහිත ඉඩ ප්‍රස්ථා නිර්මාණය කරමින් පවතිනවා කියන දේ තමයි මෙහිදී සඳහන් කරන්නේ උපුටා ගත්තේ ලංකාදීපෙන්. අපි බලමු ඉස්සෙල්ලාම Sunday Times පත්තරේ මොනවද පළ වෙලා තියෙන්නේ කියලා. Main headline reads, medical experts urge president to impose travel restrictions or face disaster. Sri Lanka's powerful medical professionals yesterday urged President Gotabaya Rajapaksa to immediately restrict the movement of people across the island, stopping short of recommending countrywide lockdown to avoid having to impose curfew later, as reports came in a surge in COVID-19 cases. Worried about an impending disaster, 4 premier medical groups warned in a letter to the president that healthcare workers are likely to be physically and mentally drained, and the fatigue in them induced by the impending disaster is going to be considerable and unavoidable. Urging the president to step in before it is too late, the group said that COVID-19 deaths may reach unprecedented levels and a grave national catastrophe is a real threat in the near future. මේකෙන් කියවෙන්නේ අපිට හිතාගන්න පුළුවන් ඉස්සරහට මොන වගේ තත්ත්වයකට COVID-19 රෝගය වැළඳෙයිද කියලා ලංකාවේ. ඒ කියන්නේ ඉන්දියාව වගේ දුරට ඉන්දියාව ගිහිලා තියෙන දුරට යයිද ලංකාවත් කියන ප්‍රශ්නේ තමයි මෙතනින් අහන්නේ. දැන් ලංකාවේ කියන්නේ මේ වෛද්‍යීන්ගේ සංගමයන් 4ක් මම හිතන්නේ ජනාධිපතිතුමාට ලියුමක් කියලා තියෙනවා ලොක්ඩවුන් එකක්වත් කරන්නේ නැත්නම්
එක් ප්‍රදේශවලින් එක ප්‍රදේශයකින් අනිත් ප්‍රදේශයට යන එක නවත්තන්න කියලා ඒ කියන්නේ පුළුවන් තරම් ඉක්මනට නැත්තම් එහෙම ඉස්සරහට බැරි වෙයි කියලා මේක රෝගය වැළඳන ඉක්මන ශීඝ්‍රතාවය පාලනය කරන්න අමාරු වෙනවා කියලා. ඒත් එක්ක මේගොල්ලෝ කියනවා මේ රෝගේ ඒ දුරට වැළඳුනොත් එහෙම ඒ කියන්නේ වෛද්‍ය සේවාවල් වල ඉන්න නිරත වෙලා ඉන්න කට්ටිය හෙදි මේ කට්ටියට එහෙම ඒ මේ මානසිකව සහ ශාරීරික මේ මොකද්ද තෙහෙට්ටුව දරා ගන්න බැරි වෙයි කියලා තමයි මේගොල්ලන් කියන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලීමක් කළා තියෙන ජනාධිපතිතුමාගෙන් දැනට මේ එක ප්‍රදේශයකින් අනිත් ප්‍රදේශයට යන එකට නවත්තන්නවත් කියලා. ඒක කොහොම වෙන්ද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි කතා වුණා ගිය සතියේත් මේක රසායනික ද්‍රව්‍ය ඇතුළු පොහොර වර්ග ලංකාවට ගෙන එන්න බෑ කියලා. නැවතුවා. ඒත් නැවතුවාද? අපි බලමු ඊළඟ කතාව. Government reviews blanket ban on chemical fertilizer. Regulations relaxed for shipments finalized before the 5th of May. Import licenses for some products as well. Written by Nyamini Vijayadasa, the Finance Ministry has issued a gazette that without completely banning the import of all agrochemicals allows for some items to be brought in after the 6th of May this year, subject to a special import license regulations. The gazette also effectively permits any shipment of agrochemicals that were seaborne on or before the 5th of May to arrive, be cleared and distributed. In the chemical, fertilizer, pesticide and other agrochemical sectors, sources expressed confusion at the development this week as they had been told a total ban would be imposed with immediate effect. දැන් අපි දැනගෙන හිටපු විදිහට සම්පූර්ණ බෑන් එකක්. ඒ කියන්නේ සම්පූර්ණ තහනමක් කරලා තිබ්බා මේ රසායනික ද්‍රව්‍ය අඩංගු පොහොර වර්ග ලංකාවට ගෙන එන්න. ඒ වුණාට දැන් අලුත් ගැසට් පත්‍රිකාවක් මම හිතන්නේ ඉස්සරහට එයි. ඒකෙන් කියවෙන්නේ මැයි මාසේ 5 වෙනිදාට කලින් 6 වෙනිදාට කලින් 5 වෙනිදාට කලින් මේ මිලදීගත් හෝ 6 වෙනිදාට කලින් නැව්ගත වූ පොහොර වර්ග තියෙනවා නම් රසායනික ද්‍රව්‍ය අඩංගු පොහොර වර්ග ලංකාවට එන්න දෙන්න විශේෂ ලයිසන්ස් එකක් නිකුත් කරනවා කියන එක තමයි විශේෂ අවසරයක් දෙනවා. අවසරයක් දෙනවා කියන එක තමයි. ඒත් එක්කම අපි කතා වුණා කොවිඩ් රෝගය ගැනයි. ඒකට එන්නත දැන් අලුත් එන්නතයක් දෙන්න පටන් ගන්නවා. Lanka begins using Sinopharm vaccine. Sri Lanka yesterday put into use the Chinese Sinopharm vaccine by vaccinating more than 300 people in the Panudara area amidst plans to either import or seek a further donation from China as the COVID-19 situation worsened. Dr. Sudarshini Fernandopulle, State Minister of Primary Healthcare, Epidemics and COVID Disease Control, told the Sunday Times they hope to provide the available Chinese vaccine to some 300,000 people while retaining the second dose for them. ඒකෙන් චීනයෙන් නිපදවන සිනෝෆාම් එන්නතය ලංකාවට ආවා. ඒක එන්නත් කරන්න යද්දී මං හිතන්නේ ඒකට පොඩි මේකක් තිබ්බා. මොකද්ද බේපේ අවසරයක් දීලා තිබුණේ නැහැ. අවසර දීලා තිබ්බේ නැහැ. ඒක නිසා මම හිතන්නේ වෛද්‍ය විශේෂඥයින් ඒකට ගැටුණා ඒ සම්බන්ධයෙන්. මම මතක හැටියට ඒ වුණාට දැන් මම හිතන්නේ ඒකට ක්ලියරන්ස් එකක් හම්බුණා. WHO එකෙන් ක්ලියරන්ස් එකක් හම්බුණා. ඒකත් සමග පාන්දුර පැත්තේ ජනතාව ලක්ෂ 3කට ආසන්න කට්ටියකට ඒ එන්නතය දෙනවා. ඒත් එක්කම ඒගොල්ලන්ට අවශ්‍ය දෙවන එන්නතය මාත්‍රාවත් සමග ඒකත් හිතේ තියාගෙන තමයි ඒ එන්නත් කරන්න යන්නේ. ඒත් එක්කම චීනයේ සමහර විට ඉස්සරහට සිනෝෆාම් එන්නත තව ටිකක් ලබා ගැනීමට තමයි හිතාගෙන ඉන්නේ. ඒත් එක්කම Sunday Times එකේ ඡායාරූපයක් තියෙනවා wear your masks or face this ordeal. අපි මේක දැක්කා. මම හිතන්නේ වීඩියෝ උත් එහෙම සමාජ ජාලවල පෙන්නුම් කරා. අපි ප්‍රවෘත්ති විකාශයෙන් අපි පෙන්නුවා. ඔව් ඒක තමයි. ඒ කියන්නේ මාස්ක් එකක් ඇඳන් ඉන්නේ නැත්නම් බලෙන් අරන් ගිහිල්ලා බස් එකකට දානවා. අපි දැක්කමයි එහෙම වැඩක්. එහෙම නේද දැක්කමයි. ඔක දැන් අර ඉන්දියාවේ ඉස්සර පොළොවරින් ගහනවා වගේ වැඩක් තමයි උනාට. හැබැයි ඊට වැඩිය බොහොම වැදගත්. වැදගත්. කිසි ප්‍රශ්නයක් නැහැ. අල්ලගත්තා. කෙලින්ම ගිහිල්ලා දැම්මා බස් එකේ. කෙලින්ම නිරෝධයෙන් නැත්තම් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට. හයි ආසාදිත දන්නේ නැහනේ. ආසාදිතෙක් නම් එහෙම්ම කෙලින්ම ගිහිල්ලා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල.
එනිසා බොහොම පරිස්සමෙන් ඔබ නගර යනවා නම් ඒ නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න. මොකද පොලිස් නිලධාරී මහත්වරුන් හෝ PHI මහත්වරුන් මේ ඔවුන්ට මේ ඇඟ හදාගන්න ඔබ උස්සනව නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. ඔබ ආරක්ෂා කරන්න ගන්න ක්‍රියාමාර්ගය නිසා ඔවුන් හැල්ලුවට ලක් කරන්න කොයි මොහොතකවත් හිතන්නවත් එපා. අප යනවා ලංකාදීපිට අර ඩීන් කිව්ව කාරණාව ලංකාදීපියේ තිබෙනවා මෙන්න පළාත් අතර සංචරණ සීමා නොදැම්මොත් මුළු රටම වහන්න වේවි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියූ ප්‍රකාශය සඳහන් කරන ප්‍රකාශය උපුල් වික්‍රමසිංහ ලංකාදීපිට ලියනවා. ඒකෙන් කියන්නේ මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් තෙවන රැල්ල පාලනය කිරීමට නම් පළාත් අතර සංචරණ සීමා පැනවිය යුතු බවත් එසේ නොකළහොත් මුළු රටම වසා දැමීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු වගවනවා කියන දේ තමයි වාර්තා කරන්නේ සඳහන් කරන්නේ. දැන් මේ ගැන ඩීන් වැඩි විස්තර කිව්ව නිසා මා තවදුරටත් ඒ ගැන කියන්න කල්පනා කරන්නේ නැහැ. ඔය අතර දේශයට යනවා දේශය කියනවා මෙහෙම ගම්පහින් නැවතත් භයානක කොවිඩ් පකුරක් ගයන් ගාල්ලගේ වාර්තාව ගෙනෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ඇඟලුම් කම්හල් තුළින් කොවිඩ් රෝගීන් වාර්තා වන්නට පටන් ගැනීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ බරපතල සෞඛ්‍යමය අවදානමක් හටගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහත්මයා දේශයට සඳහන් කරලා තිබෙනවා. ඒ බව තමයි අද මේ ආකාරයෙන් දේශයේ වාර්තා කරන ඔබ දන්නවා විශේෂයෙන්ම ගම්පහ මීට පෙර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පිළිබඳව සඳහන් වෙද්දී ඇඟලුම් කර්මාන්ත ශාලාව ඒ වගේම පෑලීගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රය කරගෙන මහ විශාල කොවිඩ් පොකුරක් නිර්මාණය වන්නට ගත්තා. මේ සියලු දේ අයිතිවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. ඒ වගේම අපේ රටේ වඩාත් වැඩිම ප්‍රමාණයක් ඇඟලුම් කර්මාන්ත ශාලා පිහිටා තිබෙන කලාපය බවට පත්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයමයි. ඔබ දන්නවා ගැන. ඒ නිසා ඇඟලුම් කර්මාන්ත ශාලාවකට මේ කොවිඩ් රෝගය ඇතුළු වෙනවා කියන්නේ තාමත් බරපතල තත්ත්වයක්. ආසන්න වශයෙන් දහසකට වැඩි ඇතැම් විට 6-7 වෙනකන් සේවක සේවිකාවන් සේවය කරනවා මේ ඇඟලුම් කර්මාන්ත ශාලා පරිසරයන් තුළ. ඒ නිසා මේ ව්‍යාප්ත වීමේ වේගය වැඩි වන්නට පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ මේ ගම්පහින් නැවතත් භයානක කොවිඩ් පොකුරක් කියන ශීර්ෂ පාඨයෙන් දේශීය වාර්තා කරන්නේ. ඔය අතර ඉන්දියා ලංකා මුහුදු මාර්ගයේ ආරක්ෂක මෙහෙයුම් ගයන් ගාල්ලගේම මේ වාර්තාවත් ගෙනෙනවා. ඉන්දියාවේ කොවිඩ් රෝගීන් මුහුදු මාර්ගයේ සිට පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව පොලිසිය සහ දිහිවරයන් එක්ව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත මෙහෙයුමක් ආරම්භ කර තිබේ කියලායි සඳහන් කරන්නේ. දැන් අප දැක්කා විශේෂයෙන්ම ඉන්දියාවේ දකුණු ඉන්දියාව කොටස් වල සිටින ඇතැම් ජනතාව මේ රටට එන්නට උත්සාහ කරනවා. එහෙම පැමිණ සැඟව සිටි කාන්තාවක් හඳුනා ගන්නට ලැබෙනවා. මේගම ප්‍රදේශයෙන් ඇය කිව්වා රුපියල් 20000ක් හෝ 25000ක ගාණක් දීලා බෝට්ටුවෙන් කිව්වහම බෝට්ටුවෙන් ගෙනත් දැම්ම කියලා. එහෙම තවත් උදවිය එන්න උත්සාහ කරමින් පවතිනවා. ඊටාම බරපතල තත්වයක්. මෙන්න මේ තත්ත්වය වළක්වන්න තමයි මේ ආරක්ෂක වැට ඉදිවන්නේ. ඒ අනුව තමයි මේ විශේෂයෙන්ම නාවික හමුදාව පොලිසිය සහ දිහිවරයන් එක්ව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත මේ වැඩපිළිවෙල ක්‍රියාවට නම් වෙලා තිබෙන්නේ. දේශීය වාර්තා කරන තවත් පුවතකට යනවා කොළඹ උඩින් ඩ්‍රෝන මෙහෙයුමක් මෙයත් ගයන් ගාල්ලගේ වාර්තා කරනවා දේශයට. අප දැක්ක මීට පෙර දවසක අපේ ලයිව් 8 ප්‍රවෘත්ති විකාශනුත් ඔබට පෙන්නවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ විවිධ ස්ථානවල එක්රැස් වන්නන් පිළිබඳව සොයා බැලීම සඳහා ඩ්‍රෝන මෙහෙයුමක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරම්භ කළ බව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා දේශයට ප්‍රකාශ කරනවා. මේ බව ඔන්න අද දේශයේදී දේශීය පුවත්පත වාර්තා කරනවා ඒ විදිහට. අපි ඊළඟට බලමු සන්ඩේ අයිලන්ඩ් එකේ මොනවද තියෙන කියලා. මේ කතාවත් අපි ගිය සතිවල කතා වුණා. CAA reverses decision to file legal action against Litrogas. The Consumer Affairs Authority has backtracked on moves to file legal action against Litrogas Lanka for launching 18-litre premium hybrid domestic LPG cylinders in contravention of consumer laws. The chairman was not in favour of moving court on the matter due to political pressure, a senior CAA official had said. The move to desist from legally challenging Litro's launch of the new hybrid cylinder to the market without the regulator's approval comes in the backdrop of State Minister Lasantha Alagewanna's intervention to allow the controversial product to be sold to consumers at its introductory price of ₹1,395. What's the purpose of the regulatory body if politicians can interfere with the CAA's legally mandated functions to protect the interests of the consumers, the official asked. මේක කියවෙන්නේ දැන් අපි දන්නවා අලුත් ගෑස් සිලින්ඩර් එකක් ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ඉන්ට්‍රොඩියුස් කරා මාකට් එකට. ඒක සාමාන්‍යයෙන් බරෙන් අඩුයි හයිබ්‍රිඩ් වර්ගයේ ගෑස් සිලින්ඩරය. හයිබ්‍රිඩ් කියලා කිව්වේ ඒක ගාන
කියන්නේ කලින් එකට වැඩිය රුපියල් 100ක් විතර අඩුයි. අඩුයි. හැබැයි බරෙන් කිලෝ 4කට වැඩිය අඩුයි. අඩුයි. ඔව්. ඔක්කොම අඩුයි. ඔක්කොම අඩුයි. දැන් ඒ ගෑස් ඒ සම්බන්ධයෙන් ඒ අලුත් ගෑස් හයිබ්‍රිඩ් ගෑස් වර්ගයේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම් කරගෙන හිටියා. දැන් එකපාරටම ඒ නීතිමය ක්‍රියාමාර්ග වලට පොඩ්ඩක් පස්ස ගහනවලු. ගෑස් අඩු වෙලාද? ගෑස් අඩු වෙලා පාරිභෝගික අධිකාරිය හැබැයි ඒගොල්ලන්ගේ මේ හේතුවකට නෙමෙයි. ඒකට මේ මොකද්ද ඒකට කියන්නේ පොලිටිකල් ප්‍රෙෂර්. දේශපාලන මැදිහත් වීම. දේශපාලන මැදිහත් වීමක් තියෙනවා කියලා එම නිසා ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්න නැතුව ඉන්න යයි කියලයි කියවෙන්නේ. ඒක හැබැයි කොහොම වෙයිද දන්නේ නැහැ. I mean ඒගොල්ලෝ මේ පාරිභෝගික අධිකාරියේම ඉන්න කට්ටිය කියනවා අපි ඉන්නේ මේ ජනතාවගේ අයිතිවාසිකම් ගැන හොයලා බලන්න. නැත්නම් ජනතාවගේ ප්‍රෙෂර් අඩු කරන්න. ඔව්. ජනතාවට පැටවෙන ප්‍රෙෂර් අඩු කරන්න තමයි පාරිභෝගික අධිකාරිය ඉන්නේ. එහෙම තියෙදි තවත් ප්‍රෙෂර් එකක් આવුත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක කරන්න ඒකට අමාරුයි කියලා තමයි ඒකෙන් පෙන්වන්නේ. ඊට පස්සේ තියෙනවා තවත් කතාවක් preferential treatment in giving AstraZeneca second dose claims GMOF. මේකත් හොඳ කතාවක්. More than 100 persons were admitted or administered the second dose of the COVID-19 AstraZeneca vaccine based on a VIP list outside the registration process under a cloak of secrecy at the Valikada Prison Hospital on Wednesday and Thursday. Dr. Rukshan Bellana, president of the Government Medical Officers Forum, charged. He said that at a time that there is a health emergency in the country, the government should conduct an inquiry into how certain selected persons were afforded the privilege of receiving the second dose of the jab. Making කියවෙන්නේ Government Medical Officers Forum කියලා කියන මේ group එකේ දොස්තර රුක්ෂාන් බෙල්ලන කියනවා කියන්නේ මිනිස්සු 100කට වැඩි කට්ටියකට කොවිෂීල්ඩ් එන්නත දෙවන මාත්‍රාව දීලා තියෙනවා කියලා. ඒ කියන්නේ VIP ලිස්ට් එකකින් ඇවිල්ලා තියෙන්නේ. මේක එන්නතේ දීලා තියෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ ස්පිරිතාලේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට සුදුසු නෑ ඒක ලබා ගැනීම. දැනට දෙන්නේ සාමාන්‍යයෙන් ඔය මේ ෆ්‍රන්ට් ලයින් වර්කර්ස්ලට ඩොක්ටර්ස්ලට නර්සස්ලට වගේ තමයි දැන් දෙන්නේ ඒ දෙවෙනි මාත්‍රාව. මේගොල්ලන් තව පස්සේ ඉන්න කට්ටියක් පෝලිං පැනලා ඉස්සරහට ඇවිල්ලා දෙවන මාත්‍රාව ලබාගෙන තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ දොස්තර මහත්මයා කියනවා අවශ්‍ය නම් ඇතුව විස්තර ටික දෙන්නම් කියලා. ඒ අවශ්‍ය නම් ඇතුව විස්තර ටික කාටවත් දන්නේ දෙන්න වෙන්නේ නේද? ඒ සාමාන්‍යයෙන් මාධ්‍යයට දෙන්නම් කියලා තමයි කියන්නේ. අපි බලමු ඒක කොහොමද කියලා. බලමු. නම් තිබුණොත් අපි කියන්න. ඊට පස්සේ තවත් කතාවක් තියෙනවා The Sunday Island එකේ slump in imports triggers surge in coconut oil prices. Written by Suresh Pereira. With a drastic drop in imports, coconut oil prices in the market have surged to a new high as local production is grossly insufficient to meet the annual consumption of around 200 metric tons, the industry official said. In 2020, local coconut oil production was negligible of 20,000 metric tons, which translated into a yawning gap that had to be bridged by importing 180,000 metric tons, he said. Then, දැනට මම හිතන්නේ මේ වෙළඳපොලේ පොල් තෙල් අඩුවක් තියෙනවා. ඒ අඩුව නිසා දැන් තියෙන පොල් තෙල්වල මිල ගණන් වැඩි ඉහළ යනවා. කියන එක තමයි ඒ කතාවෙන් කියවෙන්නේ. ඒ වුණාට දැන් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටොන් 20000ක් විතර. හැබැයි අපේ ඉල්ලුම ලංකාවේ මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් වෙනවා. 20000ක් සහ ලක්ෂ 2 අතර වෙනස. ඔව්. ඉතින් ලක්ෂ 180ක් පිටරටින් ගෙන්නනවා. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. ඒක නිසා පොල් තෙල් මිල ගණන් ඉස්සරහට ගොඩක් ඉහළ යන්න පුළුවන් කියන එක තමයි පෙන්වන්නේ. ඊට පස්සේ යනවා මව්බිමට. දැන් ඩීන් කියාගෙන යන ඉංග්‍රීසි පුවත්පත්වල තියෙන සමහර දේවල් සිංහල පුවත්පත්වල තිබෙනවා. දැන් දෙවන මාත්‍රාව ගැන කිව්වනේ. දැන් දෙවන මාත්‍රාව මම හිතන්නේ ගැන ගොඩක් දෙනෙක් කතා කළා. මොකක් හෝ එන්නතක් ඕනම එන්නතක් පුංචි කාලේ අපිට ලබා දෙන පොලියෝ එන්නත් තියෙනවා. ඒක දෙන්නට කාලයක් තියෙනවා පුංචි දරුවෙකුට. ඒ කාල සීමාව ඇතුළත ඒ ලබා දිය යුතුයි. ඒ කාල සීමාව ඉක්මවා ගියොත් එහෙම එහි ප්‍රතිඵලයක් නැතුව යනවා. ඒ නිසා ඒ ඕනම එන්නත් දෙකක් අතර හෝ එන්නත් තුනක් අතර යම් පරතරයක් තියෙනවා. එහෙමනම්
කොවිෂීල්ඩ් එන්නත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත දී යුත්තේ කොයි කාලෙද කියලා ප්‍රශ්නකුත් තිබුණා. හැබැයි ඔය අතර සීරම් ආයතනයේ ඉන්දියාවේ ප්‍රශ්නගත වෙලා ඒ දෙවන මාත්‍රා තොගේ ගැනීම අපහසුතාවයකට පත් වෙලා තිබුණා. වෙන යම් විකල්ප වලට ශ්‍රී ලංකා රජය යොමුවන්නේ කවුරු කොහොම කිව්වත් මේ එන්නත් කරන වැඩපිළිවෙලදී විකල්ප සොයා යාම අපි දකිනවා ඊටාත්ම වේගයෙන් ඊටාම හොඳ තත්වයක්. වෙන කරන්න දෙයක් නැහැ. ඔය කිසිම කෙනෙකුට වෙන කරන්න දෙයක් නැහැ. ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. නමුත් වැඩේ කරන්න ගියාම තමයි ප්‍රායෝගික ප්‍රශ්නේ. මව්බිම කියලා මෙහෙම පුවතක්. කොවිඩ් එන්නතේ දෙවනි මාත්‍රාව සති 12ක් 14ත් ඇතුළත ලබා ගැනීම ප්‍රමාණවත්. කැනඩාව සහ ප්‍රංශය දෙවනි මාත්‍රාව දෙන්නේ සති 16කින් මව්බිමයි වාර්තා කරන්නේ. මෙන්න මේ කාරණාව වැඩි විස්තර සමගින් මෙහෙම කියනවා. කොවිඩ් මර්ධන ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට එහි දෙවැනි මාත්‍රාව සති 12ත් 14ත් අතර කාලයකදී ලබා ගැනීම ප්‍රමාණවත් බව වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශය වී තිබේ. එසේ වුවත් කැනඩාව සහ ප්‍රංශය කියන රටවල සායනික උපදේශක මණ්ඩලවල නිර්දේශය පරිදි මේ දෙවන මාත්‍රාව සති 16කින් ලබා දීමට කටයුතු කරමින් සිටිති කියලා තමයි මේ සඳහන් කරන්නේ. රටින් රටට මේ වෙනස් වන්නේ කොහොමද කියන කාරණාව විශේෂයෙන්ම වෛද්‍ය විශේෂඥයන්ගෙන් තමයි අප දැනගන්නට ඕන. මොකද එහෙම වන්නට පුළුවන් හේතු පිළිබඳව විශේෂයෙන්ම වෛද්‍ය මතය පිළිබඳව අපිට තහවුරු කිරීමේ හැකියාවක් නැති නිසා මේ අතර තවත් පුවතක් මව්බිම චීන එන්නත මෙරට අයට දෙන්න WHO අනුමැතිය ලක්ෂ 6ක් ලබා දීම මේ සතියේ සිට මේ පුවතත් මව්බිම වාර්තා කරනවා. දැන් මේ ගැන ඩීන් කිව්වා ඒ අනුව මේ චීන එන්නත නොයසනම් සයිනෝෆාම් කියන එන්නතට මෙලෙසින් ලැබිලා තිබෙනවා විශේෂ අවසරය. WHO නොයසනම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල යටතේ චීනීය නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවේ ජනතාවට ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇත. මේ වන විට එම එන්නත් ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති අතර එම එන්නත මාත්‍රා 2 බැගින් ලක්ෂ 3කට ලබා දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරලා තිබෙනවා කියන දේ තමයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඉන්පස්සේ යන්නේ දිවයින ප්‍රධාන පුවත පිළිබඳව වාර්තා කරද්දී තවත් අපට ඇඟට දැනෙන පුවතක් බවට පත් වෙනවා. දැන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මේ කොවිඩ් රැල්ලේ තුන්වන රැල්ල. ඉන්දියාව වසාගෙන ඉන්දියාව විශාල මහනුවරක් බවට පත් වෙලා ඉන්දියාවේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ දෙවන රැල්ල. හතරවන රැල්ලක් පැමිණෙයිද? ලෝකෙ කොහෙවත්ම තවමත් හතරවන රැල්ලක් පිළිබඳ වාර්තා වන්නේ නැහැ. නමුත් දිවයින කියන මේ පුවත බලන්න. එන්නත නොගත්තොත් හතරවන රැල්ලක් උදේශ සංජීව ගමගේ වාර්තාව ගෙනෙනවා. COVID-19 පාලනය කරන ක්‍රමවේදයන් අතහැර තවදුරටත් කටයුතු කළහොත් කොවිඩ් හතරවන රැල්ලකට මඟ පෑදිය හැකි බව වසංගත රෝග විශේෂඥයෝ සඳහන් කරති. එළඹෙන ඉදිරි දින 50ක කාල සීමාවේදී කොරෝනා රෝගයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. මේ ලෝකෙට බලපාන කාරණාවක් වශයෙන් මේ සඳහන් කරන්නේ. ඔය අතර කියනවා මේ වන විට කොවිඩ් මර්ධනය සඳහා ලොව පුරා එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන බැවින් රෝග ව්‍යාප්තිය සාපේක්ෂව අඩුවීමක් පවතින නමුත් ඉදිරි කාලයේදී රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් තවමත් ස්ථිර වශයෙන්ම අනාවැකි පළ කළ නොහැකි බවද එම සංවිධානය පවසනවා කියන දේ තමයි සඳහන් කරන්නේ. මේ ලෝක තත්ත්වයක් පිළිබඳව කියන්නේ හතරවන රැල්ලක් ලෝකේ හටගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ එන්නත නොගත්තොත්. ඩීන් ඊ දවසේදී ගණන් හදලා බැලුවා අපි නිකන්. සාමාන්‍යයෙන් ලෝකේ මේ එන්නත් කරන වැඩපිළිවෙලේදී එන්නත් කරගෙන යන්නේ මිලියන 18මාරක ප්‍රමාණයකට තමයි. ලෝකේ ජනගහනයෙන් මිලියන 18මාරක ප්‍රමාණයකට. දැන් ලෝකේ ඉන්න බිලියන 7ක් වෙන ජනතාවට එහෙම නම් කරන්න එපා. හැබැයි මේ සමස්ත ප්‍රමාණයෙන් 75%කට 100ක් නෙමෙයි 75කට එන්නත් කරන්න නම් තව අඩුම තරමින් මාස 18ක් ගත වෙනවා. හිතන්න බලන්න තත්ත්වය. ඒ කියන්නේ මේ යන විදිහට ගියොත් තව මාස 18ක් ගත වෙනවා. ඒත් 75%ක් ප්‍රමාණයකට පමණයි. මේ ලෝකේ කොහේ නවතීද? අපිට හිතන්නට බෑ. අපි දන්නේ ස්පාඤ්ඤ වුණ ස්පැනිෂ් ෆ්ලූ. ඒ හරහා එක දත්ත වාර්තා කියනවා මිලියන 50ක් නැති වුණා කියලා. ඉන්පස්සේ එනවා දෙවන ලෝක යුද්ධය 1940 ගණන් වල. ඊට පස්සේ ලෝකෙ මුහුණ දෙන්න ඉතාම අසීරු අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තමයි අපි ගත කරමින් ඉන්නේ. අපිට හිතා ගන්නවත් බෑ මේ රැලි කොතනින් නවතීද කියලා. ඒ නිසා මේ ඉතාමත්ම බරපතල කාරණාවක් ලෙසින් අපි හඳුනා ගන්නවා. අපටම සිද්ධ වෙලා තියෙනවා ඒ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න. ඇතැම් ප්‍රායෝගික නැති අපිට මේ මොහොතේදී ඇතැම් විට මෝ ආවරණ පැළඳීම ප්‍රායෝගික ගැටලුවක් වෙනවා. මේ තමයි ඇත්ත. හැබැයි මේ මොහොතේදී අපිට මොනයම් තත්ත්වයක් ඇතිවෙද කියලා කියන්න දන්නේ නැහැ. ලෝකයේ පවතින තත්ත්වය. මේක ඔබට මට පමණක් නොවේ. බොහෝ දෙනෙකුට මේ බලපාන කාරණාවක්. ඇතැම් ප්‍රායෝගික තත්ත්වයන් මතුවෙනවා. අප යනවා මව්බිමට. එදා ත්‍රස්තවාදයේ පරාජය කළාසේ කොවිඩ් පාලනයටත් සහාය දෙන්නට කියලා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලා සිටිනවා. WK ප්‍රසාද් මංජු මේ වාර්තා කරනවා.
විශේෂයෙන්ම එතුමා මේ ඉල්ලීම කළේ පසුගියදා රුවන්පුර අධිවේගී මාර්ගය ආරම්භ කරන නැත්නම් ආරම්භ කරන අවස්ථාව විශේෂයෙන්ම අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණ ඔස්සේ සිදු වුණා. එහිදී අරලියගහ මන්දිරයේ සිට ඒ පැවති උත්සව සභාව අමතමින් එතුමා මේ පිළිබඳව කිව්වේ විශේෂයෙන්ම එදා ත්‍රස්තවාදය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා රටක් වශයෙන් එක් වී මෙරටේ සියලුම දෙනා සහයෝගය ලබා දුන්න ආකාරයට මෙදා COVID-19 වසංගතය තුරන් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ග්‍රාමාත්‍යවරයා සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන බව සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ එදා කරන්ට යෙදුනාසේම අද මේ ඉල්ලීමක් කරනවා. ඒ විශේෂයෙන් මව්බිම හරහා කරන කතාවක් වෙනවා. ඒ පිළිබඳව තමයි මේ WK ප්‍රසාද් මංජු වාර්තා කරන්නේ. අපි ඊළඟට බලමු Sunday Observer පත්තරේ මොනවද තියෙන්නේ කියලා. පළවෙනි මේන් හෙඩ්ලයින් එක කියවන්නේ Ayurvedic hospitals to admit COVID-19 patients, written by Udita Kumarasinghe. State Minister of Indigenous Medicine Promotion, Rural Ayurvedic Hospitals Development and Community Health, Sisira Jayakuri, said a decision has been taken to convert all 118 Ayurvedic hospitals countrywide into intermediate care centres that have a capacity of over 5,000 beds to treat COVID-19 patients. Discussions have already been conducted to seek the assistance of over 1,000 doctors and nursing staff in the Ayurvedic hospital system to the government's program to combat the COVID-19 pandemic. He told the Sunday Observer yesterday. Making කියවෙන්නේ ඒ කියන්නේ දේශීය ඖෂධ නිෂ්පාදනය සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ඇමති රාජ්‍ය ඇමති සිසිර ජයකුඩි මහත්මයා කියලා තියෙනවා. ඒ කියන්නේ ආයුර්වේද ස්පිතාල 118ක් මේ COVID-19 රෝගය වැළඳෙන කට්ටියට ප්‍රතිකාර කරන්න ලෑස්ති කරනවා කියලා. ඒ කියන්නේ දැනට ඒගොල්ලන් ඒ ස්පිතාල වලින් ඇඳන් 5000ක් ලෑස්ති කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් රෝගීන්ට ප්‍රතිකාර කරන්න කියලා තමයි කියවෙන්නේ. ඒ සමගම දොස්තර හා හෙදවරු 1000ක් ලෑස්ති වෙයි ඒ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒගොල්ලෝ ලෑස්තිලා ඉන්නවා. එතකොට මේ තත්ත්වය තව බරපතල වුණොත් එහෙම ප්‍රතිකාර කරන්න ඇඳන් 5000කුයි වෛද්‍යවරු 1000කුයි ලෑස්ති කියන එක තමයි ඒකෙන් පෙන්වන්නේ. ඊළඟට අපි බලමු තවත් කතාවක් වෙසක් සමය හෙට අනිද්දට උදා වෙනවා. State Vesak Festival at Nagadeepa unlikely, written by Anant Palakindar. A state Vesak festival which was scheduled to be held in the historic Nagadeepa islet after this month is expected to be cancelled due to the spread in the COVID-19 pandemic in the north. Government agent Jaffna K. Maheshan warned people in the region to be cautious about the increase in the number of COVID-19 cases. He said that from October last year, 1,688 persons were infected with COVID-19 in the Jaffna Peninsula with 21 deaths. කියන්නේ රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන්න ගියේ නාගදීපේ. ඒ නාගදීපේ ඒ වෙසක් උත්සවය සමරන්න ගියා වුණාට දැන් ඒ උතුරේ ඒ කියන්නේ යාපනයේ අර්ධදීපේ COVID-19 රෝගය පොඩ්ඩක් වැළඳෙන වීගෙන යනවා. ඒ කියන්නේ රෝගේ බෝ වීගෙන යනවා. ඒ සම්බන්ධයෙන් ඒ නිසා ඒ වෙසක් උත්සවය බොහෝ දුරට අවලංගු වෙයි කියන එක තමයි මේකෙන් කියන්නේ. දැන් දින ඕක ඊයේ දවසේදී කියුණා. ඒක අවලංගු කළා කියන කාරණාව. මොකද ඒ සමරණ හැකියාවක් නැහැ තියෙන තත්ත්වයක් එක්ක. හැබැයි රාජ්‍ය වෙසක් උත්සවය ලෙසින් මොනෑම හෝ විහාරස්ථානයක් මුල් කරගෙන ඒ බොහොම සීමිත ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඒ සමරණට කටයුතු කරනවා කියන දේ තමයි හෙදි කියුනේ. ඒ කියන්නේ චන්දන නාගදීපේ ගිහිලා තියෙනවද? අනිවාර්යෙන්. ඒ යන බෝට්ටු වල සාමාන්‍යයෙන් දුරස්ථභාවයක් තියාගන්න හරි අමාරුයි. ඔව් අනිත් කාරණාව. එතකොට ඒ වගේ උත්සවයක් පැවැත්වුවොත් එහෙම ඒ රෝගය වැළඳෙන මේ රේට් එක හරිම මේ වෙනවා. අපි ඊළඟට බලමු GMOA commends government MBBS denied for A-level exam failed students. Mekath harima apuru katawak. Written by Nadira Gunatilaka, the Government Medical Officers Association yesterday thanked the Government Health Minister Pavitra Vanniyarachchi and the Health Ministry for issuing a gazette notification on the 10th of April preventing students who did not sit the advanced level examination and who did not pass the advanced level examination from receiving the registration from the Sri Lanka Medical Council as MBBS doctors. The GMOA medical spokesman Dr. Samantha Anand said. He told the media in Colombo yesterday that students who did not sit the advanced level examination or did not pass the exam cannot become MBBS doctors.
and practice in Sri Lanka. And he thanked all those people who enacted the law after a long delay. ඒ කියන්නේ GMOA එකෙන් ඒ කියන්නේ ආණ්ඩුවේ වෛද්‍යවරුන්ගේ අපි සංගමය ඒගොල්ලෝ විස්තර කරමු මොහොතක වෙලා බලමු. හරි. රුපියල් 344කට මාසෙටම අන්ලිමිටඩ්. ඔව් මං හිටියේ දැන් ලංකාවේ වෛද්‍යවරුන්ගේ සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ කියන්නේ ආණ්ඩුවට සහ මේ සෞඛ්‍ය ඇමති පවිත්‍ර වන්‍යාරච්චිතුමියට ස්තුති කරලා තියෙනවා. ඒ කියන්නේ A level විභාගයේ පාස් නැති කට්ටියට හෝ A level කරපු නැති කට්ටියට MBBS registration එක දෙන්න එපා. දෙන්න නැහැ කියන දෙන්න නැහැ කියලා ඒ ගැසට් එකට ගහලා තියෙන්නේ. ඒ ගැසට් එක සම්බන්ධයෙන් ස්තුති කරලා තියෙනවා. ඒ කියන්නේ මීට කලින් ඒ කියන්නේ ගිය ආණ්ඩුවේදී A level fail වෙච්ච කට්ටිය හෝ A level මේ කරපු නැති කට්ටියට MBBS registration එක දීලා තියෙනවා කියලා තමයි ඒකෙන් කියවෙන්නේ. ඩීන් දැන් මතක නම් ඔය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පසුගිය කාලේ කියන්නේ පසුගිය කාලේ කියන්නේ මේ ආණ්ඩුව පත් වෙන්නට කලින් මහ ලොකු අරගලයක් කරගෙන ගියා. ඔව් නිරන්තරයෙන්ම කියා හිටියා ඕක මෙහෙම කරන්න එපා කියලා. ඉතින් එතකොට බැරි වුණා ඉතින්. ඒ කියන්නේ ඒක අපූර්වයි. එතකොට A level නැතුව දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවෙ යන්නත් පුළුවන්. පාර්ලිමේන්තු කවුද? වීලු කරන්න එපා අපි සූදානම් වීලු කරන්න නැතුව ඉක්මනින්ම විරාමයක් ලබා ගන්න. අපි නැවතත් විරාමයෙන් පසු මුණ ගැසෙනවා. අපිට වැඩිපුරම කියන්න වෙලා තිබෙන්නේ කොවිඩ් රෝගී ව්‍යාප්තිය පිළිබඳව සහ ඒ හරහා මතුවන කාරණා සෑම පුවත්පතක්ම පිරී තිබෙන්නේ මේ හරහා. එනිසා අපට උත්සාහ කරන්න වෙනවා මේ ගැන කියමින් දැනුවත් වන්න, දැනුවත් වෙමින් ඒ අනුව හැසිරෙන්නට. අපි නැවත යනවා විරාමයෙන් පසුව ලංකාදීපේ පුවත්පතේ තොරතුරක් කියන්නට. අධික වෙහෙස නම් හුස්ම ගැනීම අපහසු නම් කොරෝනා විය හැකි විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහත්මයා මේ ගැන කියන්නේ අසුන්තා ඉදිරිසූරිය මේ ලංකාදීපයට වාර්තා කරනවා. මෙන්න ඉතාම හොඳින් ඔබ මේ රෝග ලක්ෂණයන් පිළිබඳව අවබෝධය තියාගන්න. හෙදි කියන කාරණාව තමයි මේ කොවිඩ් රෝග ලක්ෂණ සඟවාගෙන සිට උත්සන්න වන මොහොතේදී රෝහල්ගත වන බොහෝ රෝගීන් ඔක්සිජන් අඩුකම හේතුවෙන් ජීවිත අවදානමකට පත්වීමේ තත්වයක් මෙරට රෝහල් වලින්ද දැන් දක්නට ලැබෙන බව ගම්පහ මාහරවලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහත්මයා ප්‍රකාශ කරනවා. එතුමා කියන්නේ අධික වෙහෙසක් දැනෙනවා නම් වෙනදාට වඩා මහන්සියක් දැනෙනවා නම් හුස්ම ගන්නට අපහසු නම් ඔබ වෙනදා හුස්ම ගත්ත විදිහ නෙවෙයි දැන් ටිකක් අපහසුයෙන් හුස්ම ගන්නවා නම් අරක මේක වෙන්නේ නැති මෙන්න මේ වගේ පොඩි වැඩක් කරපුවම හරි කියලා පුංචි දේවල් කරන්න යන්න එපා. හිතුමනා අපිට වහාම මේ ගැන පරීක්ෂා කරගන්න කියන දේ තමයි අවබෝධයෙන් පරීක්ෂා කරගන්න දේ කියන දේ තමයි මේ වෛද්‍යවරයා සඳහන් කරන්නේ. ඒ සමගින්ම තවත් පොතකට යනවා. පළමු මාස 4 සංචාරක පැමිණීම 97කින් පහතට උපුල් වික්‍රමසිංහ මේ වාර්තාවත් ගෙනෙනවා. මෙන්න නැවතත් අපේ රටේ ආර්ථිකයට මේ කොවිඩ් මාරයා වින කටින හැටි මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් මාස 30 වෙනිදායින් අවසන් වූ පළමු මාස 4 ඇතුළත දිවයිනට සංචාරකයන් 13797 දෙනෙකු පැමිණ ඇති අතර පසුගිය 2020 වසරට අදාළව සමාන්තර කාලය හා සැසඳීමේදී මේ වසරේ සංචාරක පැමිණීම 97.3කින් පහත වැටි ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා වාර්තා කරනවා. ඔබ හිතන්නේ 97% කියන්නේ මොන තරම් ප්‍රමාණයක්ද ඒ හරහා මොන තරම් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ජාතික ආර්ථිකයට බලපානවාද කියලා ඔබ විශ්වාස කරන්න. ඒ සමගින්ම අප යන්නේ තවත් පුවතක් ගැන කියන්නට. කොරෝනා මර්ධනයට ආණ්ඩුව ඩොලර් කෝටි 8ක ණයක් ඉල්ලයි අජන්ත කුමාර අගලකඩ මේ වාර්තාව ගෙනෙනවා. මේකේ කියන කාරණාව තමයි මෙරට කොරෝනා මර්ධනය සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 8ක නැත්නම් ඇමරිකානු ඩොලර් කෝටි 8ක නැත්නම් ඇමරිකානු ඩොලර් මිලියන 80.5ක ණය මුදලක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත කියලායි සඳහන් කරන්නේ. ඊටාත්ම වැඩි අගයක් නැත්නම් වැඩි මුදලක් බවට පත් වෙනවා මේ. නමුත් වෙන විකල්පයක් නැහැ. මොකද මේ හරහා කරන මේ සිදුවීම් පිළිබඳව සඳහන් කරද්දී විශේෂයෙන්ම දැඩි වෙහෙසක් වගේම අති දැවැන්ත මුදලක් මේ වෙනුවෙන් දරන්නට වෙලා තිබෙනවා. ඒ නිසාවෙන් තමයි මේ ගැන කියන්නේ. විශේෂයෙන්ම
මෙතරම් මුදලක් මේ කොරෝනා මර්ධනය කිරීම සඳහා යොදා ගැනීමට සිදු වෙනවා. ඒ නිසාවෙන් තමයි මේ ණය මුදල ඉල්ලා සිටින්නේ කියන කාරණාව තමයි වැඩි විස්තර සමගින් සඳහන් කරන්නේ. ඔය ලංකාදීපේ ඒ ගැන කියද්දී ආර්ථිකය කඩා වැටෙනවා. ඒ හරහා අපට තවත් ණයක් ලබා ගන්න සිදු වෙලා තිබෙන මේ එන්නත් කරන වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්නට ඒ හරහා මතුවන කාරණා වගේම මෙන්න සිළුමිණට යනවා. සිළුමිණ කියනවා තවත් ප්‍රධාන පුවතකින් මෙන්න මෙහෙම සිදුවීමක්, මෙහෙම කාරණාවක්. ආයතන වසා තැබුවත් සේවක වැටුප අනිවාර්යයි. වැටුප් ගෙවීම පැහැර හැරියොත් කම්කරු අමාත්‍යාංශයට දැනුම් දෙන්න උපුල් තාරක වික්‍රමසේකර වාර්තාව ගෙනෙනවා. මේ තමයි අද සිළුමිණ වාර්තා කරන ප්‍රධාන පුවත. පෞද්ගලික අංශයේ යම් සේවකයෙකු කොවිඩ් වසංගතයට ගොදුරු වුවහොත් හෝ නිරෝධායනයට ලක් වුවහොත් එම සේවකයාට අදාළ ආයතනය විසින් අනිවාර්යයෙන්ම වැටුප් ලබා දීමට කටයුතු කළ යුතු බව කම්කරු ඇමති නීතිඥ නිමල් සිරිපාල්ද සිල්වා මහතා සිළුමිණට ප්‍රකාශ කරලා තිබෙනවා කියන කාරණාව තමයි මෙහි සඳහන් කරන්නේ. ඉතාමත්ම හොඳ කාරණාවක්, විශේෂයෙන්ම අපහසුතාවයට පත්වන සේවකයන්ව නැවත යථාවත් කිරීමේදී ඔවුන්ට මේ ගැටලු දෙන්නේ නැතුව ඔවුන් රැක බලා ගන්නවා නම් යම් කිසි ආයතනයක් මොනතරම් වටිනවද ඒ වෙනුවෙන් නීති රාමුව සැකසෙනවා කියන කාරණාව තමයි මේ සඳහන් කරන්නේ. අපි බලමු Ceylon Today පත්තරේ මොනවද තියෙන කියලා. Second dose of Oxford AstraZeneca, another approved vaccine may be used, says Professor Seniviratne, written by Buddhika Samaravira. If administration of the second dose of the Oxford AstraZeneca of Covishield vaccine continues to be delayed due to lack of stocks, another approved vaccine available in the country could be used as a second dose, said Professor Suranjit Seniviratne, professor and consultant in the clinical immunology and allergy at the Royal Free Hospital and University College in London. However, he emphasized it was imperative that such a vaccine be approved by a national or global regulatory body. And according to him, if a vaccine for COVID-19 is approved by the WHO. Making penwanne, making කියවෙන්නේ මේ ප්‍රොෆෙසර් සෙනවිරත්න කියන්නේ දැන් AstraZeneca එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගන්න බැරි නම් එහෙම අපිට බොහෝ දුරට ඒ කියන්නේ මේ ඉන්ටර්නැෂනල් ඔතොරිටි එකකින් approve කරන වෙනත් එන්නතයක් ලබා දෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සමහර විට Pfizer එක හෝ සමහර විට Sinopharm එක හෝ සමහර විට මේ Sputnik 5 එක කියන්න බෑ කොයි එකද කියලා. ඒක WHO එක වගේ ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් අධිකාරියකින් මේ approval එකක් දෙනවා නම් අපිට බොහෝ දුරට ඒක දෙවන මාත්‍රාව හැටියට දෙන්න පුළුවන් කියලා තමයි මේ ප්‍රොෆෙසර් සෙනවිරත්න කියන්නේ. ඒකත් එක්කම අපි බලමු තවත් අලුත් එන්නතයක් approve කරලා තියෙනවා. Pfizer vaccine gets green light, written by Delanthi Jayamana. The advisory committee of the National Medicines Regulatory Authority had given the green light for the Pfizer coronavirus vaccine. State Minister for Primary Healthcare, Infectious Diseases and COVID Control, Dr. Suranshini Fernanda Pulle, had said. ඒ කියන්නේ ඖෂධ නියාමක අධිකාරියෙන් Pfizer එන්නතියට අනුමැතියක් දීලා තියෙනවා කියලා තමයි ඒකෙන් කියවෙන්නේ. ඒක තේතොර ලංකාවේ එක්තරා කණ්ඩායමකට බොහෝ දුරට ලබා දෙන්න පුළුවන් වෙයි. හරි, අපි ඒකත් එක්කම තව එකක් බලනවා. මේක මම හිතන්නේ චන්දන මේ ගැන කතා කරා. AstraZeneca second dose 14-week gap sufficient, says medical experts. The medical professionals have recommended that the second dose of the AstraZeneca Covishield vaccine can be given even after 14 weeks without compromising the already built-up immunity in those who have received the first dose of the vaccine. This was revealed while concerns were being raised among the public as to whether those who had received the vaccine could actually receive it later on. මේක කියවෙන්නේ මම හිතන්නේ ගොඩක් කට්ටිය පොඩ්ඩක් බය වුණා. සාමාන්‍යයෙන් දැන් පළවෙනි කොවිෂීල්ඩ් එන්නතේ ලබා ගත්තට පස්සේ පළවෙනි මාත්‍රාව ලබා ගත්තට පස්සේ සති මම හිතන්නේ 10ක් අතර තමයි දෙවන මාත්‍රාව ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඒ සහ කියුනේ. දැන් ඒකට වැඩිය කල් යන ලක්ෂණ තමයි තියෙන්නේ. එතකොට කට්ටියට බයලා තියෙන්නේ. දැන් මේගොල්ලෝ කියනවා සාමාන්‍යයෙන් සති 14කට අතර ලබා දුන්නත් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියන්නේ. ඒත් එකම නැවතත් සිංහල පුවත්පත් කිහිපයක තොරතුරු වෙතට යන්න සූදානම් වන්නේ. දැන් බොහෝ තොරතුරු කියමින් හිටියා විවිධ තොරතුරු. දැන් ඔය අතරේ කොරෝනා ගැන කියද්දි
පොහොර ගැනත් කතා වුණා ඩීන් එක වෙලාවක ඔන්න පොහොර කතාවක් ලංකාදීපේ වාර්තා කරනවා. පොහොර තහනම ලිහිල් කරන්න ඇමති පිරිසක් ඉල්ලති. මේ අජන්ත කුමාර අගලකඩ වාර්තාව ගෙනෙනවා. මෙන්න රසායනික පොහොර භාවිතය තහනම් කිරීම එකවර නොකර අධීරයෙන් අධීර ක්‍රියාත්මක කරන්නයි ඇමතිවරුන් කිහිප දෙනෙකු රජෙන් ඉල්ලීමක් කර ඇත කියලයි සඳහන් කරන්නේ. එහිදී විශේෂයෙන්ම මෙන්න මෙහෙමත් කියනවා. මේ අතර ඔවුන් මෙම ඉල්ලීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදීත් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදීත් ඉදිරිපත් කර ඇත. රසායනික පොහොර භාවිතයෙන් වගා කරන බොහෝග රැස්සක අස්වැන්න පොහොර භාවිතයෙන් තොරව වගා කිරීමෙන් විශාල වශයෙන් අඩුවිය හැකි බවද එම ඇමතිවරු පෙන්වා දෙනවා කියන දේ තමයි මෙහිදී සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඒ ලංකාදීපේ තොරතුරු අප යනවා දේශීය පුවත්පතට මේ හා සම්බන්ධ වනම කාරණාවක් දේශයේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. ඉන්දියාවෙන් කොම්පෝස්ට් පොහොර ප්‍රශ්නාර්ථයක් සමගින් දේශීය වාර්තා කරනවා. බලමු මොකද්ද කියන්න කියලා. රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කිරීමත් සමග රට තුළ කිසියම් පොහොර හිඟයක් ඇති වුවහොත් අවශ්‍ය කරන අතිරේක කොම්පෝස්ට් පොහොර තොග ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා රජය සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි කියලායි සඳහන් කරන්නේ. ඒ ගැන තවත් විස්තර වෙන මෙහෙම සඳහන් කරනවා විශේෂයෙන් මේ තත්ත්වය පිළිබඳව. ඒ අනුව දැනටමත් රජය මෙරට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයෙන් ඒ ගැන මූලික තොරතුරු විමසා තිබේ. එරට කොම්පෝස්ට් නිෂ්පාදකයන් සහ ඔවුන්ගේ නිෂ්පාදන අපනයන ධාරිතාව ගැනද මහ කොමසාරිස් කාර්යාලය විසින් අදාළ විස්තරද අද හෙටම මුදල් අමාත්‍යාංශයට ලබා දීමට නියමිතයි කියලා තමයි සඳහන් කරන්නේ. ඔන්න ඉන්දියාවෙන් අපි පොඩි කාලේ ඉගෙන ගත්තා ඔය කොම්පෝස්ට් පොහොර ලංකාවේ අපේ මිදුළුවල් වල කොහොමද හදන්නේ කියලා. අනිවාර්යයෙන්. ඒ දැනුම තියාගෙන ඇයි අපි වෙන රටකින් කොම්පෝස්ට් පොහොර ලංකාවට ගෙන්නන්න හදන්නේ? දැන් බොහෝ තැන්වල බොහෝ මිදුළුවල අතුගෑවට පස්සේ ඔය වටන කොළ කෑලියම ගොඩක් කට්ටිය කරන්නේ ඔය පුච්චලා දානවා. කුණු පුච්චනවා කියන්නේ. ඒක එක්රැස් කරලා කොම්පෝස්ට් පොහොර කරන්න බැරි ඇයි? අනිවාර්යෙන්ම. ඇත්තටම දැන් ඩින් අපි ලෝකේ දියුණු තාක්ෂණය පිළිබඳව කතා කරද්දී දියුණු රාජ්‍යයන් ගැන කතා කරද්දී බොහෝ රීසයික්ලින් කියන එක නැත්නම් ප්‍රතිචක්‍රීයකරණය කරමින් නැවත බහන්න නිපදවීම ආදී දේවල් වෙනවා. මේක මහ ලොකු රොකට් සයන්ස් එකක් නෙමෙයි අද වෙනකොට තියෙන. එතකොට කොම්පෝස්ට් පොහොර භාවිතය අපේ එදා අපේ අම්මලා ආච්චිලා කිව්වා වගේ කරපු දේවල් දැන් සමහරට මේ එකපාරට දැන් අර පොහොර නැවැත්තුම නිසා මේ කරගන්න අපහසු වෙනවා වෙන්නට පුළුවන්. ඒ නිසා වෙන්න පුළුවන් මේ දේ කරන්නේ. අපි ගැන කතා කරමු. අපි සූදානම් වෙලා බලන්නට. අපි බලමු කොහොමද ඉස්සරහට වෙන්න කියලා. ඒ පොහොර විතරක් නෙමෙයි අපි හැම දෙයක්ම අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉතින් හොඳයි. මොකද ඒ හරහා රටට තමයි හොඳ. ඔය අතර තවත් පිරිසක් විරුද්ධයි පොහොර නවත්තනවට. කවුද? ඒකත් දේශීය වාර්තා කරන්නේ මෙහෙම. හදිසියේ පොහොර ආනයන තහනමට අපි විරුද්ධයි. තිස් අත්තනායක මහත්මයා කියු ප්‍රකාශය දේශීය වාර්තා කරනවා. බලමු මොකද කියන්නේ කියලා. රසායනික පොහොර භාවිතයට ක්ෂණිකව නැත්නම් රසායනික පොහොර භාවිතය ක්ෂණිකව තහනම් කිරීමට රාජ්‍යගත තීරණයට කිසිසේත්ම එකඟ විය නොහැකි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දේශයට ප්‍රකාශ කළා තිබෙනවා. එතුමා කියන දේ තමයි මේ තියෙන්නේ. පොහොර ආනයන තහනම ක්‍රියාත්මක වුවහොත් ලංකාවේ අපනයන ආර්ථිකය කඩා වැටි විශාල ව්‍යසනයක් සිදුවන ඇති බවද මෙහිදී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළා තිබෙනවා. ඒ නිසා තමයි වැඩි විස්තරක් සමගින් ඔන්න දේශීය වාර්තා කරන්නේ එතුමා ඇතුළු පිරිස ඒකට විරුද්ධයි කියන දේ. ඒ සමගින්ම යනවා මව්බිම් පුවත්පතට. මව්බිමේ තතුවිත්ති කියද්දී විශේෂයෙන්ම මෙන්න මෙහෙම පුවතක් තිබෙනවා. ඒ තමයි වර්තමාන නීතිපතිවරයා විශ්‍රාම ගැන්වීමට නියමිතයි නැත්නම් විශ්‍රාම යාමට නියමිතයි. ඒ අනුව ඒ පුටුව බහර වෙන්නේ කාටද? ඒ ගැන කියනවා මව්බිම් මෙහෙම. මේ වෙනත් පුවත්වලට අපි යන්නේ. හිස්පුණු නීතිපති පුටුවට සංජේ රාජරත්නම් යෝජනාවේ කමල් මහේන්ද්‍ර වීරරත්න වාර්තාව ගෙනෙනවා. මේ වාර්තාවේ පෙරේදා දවසේ පළවුණේ එතුමාගේ නම පිළිබඳව සඳහන් කරමින් ඒ ගැන තමයි මෙහෙම සඳහන් කරන්නේ. මීළඟ රජයේ නීතිපතිවරයා ලෙස පත් කිරීම සඳහා දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ බලන සොලිසිටර් ජෙනරාල් ජ්‍යෙෂ්ඨතම අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ නම පාර්ලිමේන්තු සභාවට යෝජනා කොට එවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්මයා ප්‍රකාශ කරලා තිබෙනවා. විශේෂයෙන්ම එතුමා මේ පිළිබඳව නැත්නම් මේ සම්බන්ධ මේ තනතුරු සම්බන්ධයෙන් සිටින දැනට සිටින ජ්‍යෙෂ්ඨතම සහ සුදුසුකම් ලත්ම රාජ්‍ය නිලධාරියා කියන දේ තමයි සඳහන් කරන්නේ. ඒ වාර්තා කරන්නේ අනුව තමයි මව්බිම වර්තමාන නීතිපතිවරයාගේ නම පිළිබඳව ඉංගියක් ලබා දෙමින් සඳහන් කරන ඔය අතර යනවා මව් රට පුවත්පතට. මව් රට පුවත්පත වාර්තා කරන පුවත් අතර එහි මුල් පිටුවේ පළවනවා මෙන්න මෙහෙම කොවිඩ් පිළිබඳව සඳහන් වන පුවත්. සෑම දිස්ත්‍රික්කයකටම කොරෝනා රෝහලක් ප්‍රේමලාල් විජේරත්න වාර්තාව ගෙනෙනවා. ඉස්සර අපි කිව්වා හැම දිස්ත්‍රික්කයකටම විශේෂයෙන්ම මාතෘ වාට්ටුවක් සහිත දෙයක් නැත්නම් අපි පිළිකා රෝහල් පිළිබඳව කතා කළා. ඒ තරමටම රටේ ව්‍යාප්ත වෙමින් පැවතුණා.
නමුත් දැන් ඒ සියල්ලක්මට වඩා මේ කොරෝනා රෝගය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න වෙලා. කොරෝනා රෝගීන් සංඛ්‍යාව අනුව සෑම දිස්ත්‍රික්කයකටම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා මව් රටට ප්‍රකාශ කළ තිබෙනවා. විශේෂයෙන්ම යුද හමුදා නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමෙන් සෑම රෝගියෙකුටම ඇඳක් ලැබෙන පරිදි ක්‍රමානුකූල වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කරන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා තිබෙනවා. ඒ අනුව තමයි මේ කියන්නේ සෑම දිස්ත්‍රික්කයකටම කොරෝනා රෝහලක් කියලා. ඒ වගේම මව් රට වාර්තා කරන මීළඟ පුවත ලංකාවේ 63%කට ස්පුට්නික් එයත් ප්‍රේමලාල් විජේරත්න වාර්තා කරනවා. මේ වසරේ දෙසැම්බර් අවසන් වන වීමට පෙර මෙරට ජනගහනයෙන් 63%කට රුසියාවෙන් නිෂ්පාදනය කරන කොරෝනා එන්නත ලබා දීමට සැලසුම් කර ඇතැයි COVID-19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළ තිබෙනවා. ඒ බව ඔන්න වාර්තා කළ තිබෙනවා. විශේෂයෙන්ම වැඩි විස්තර සමගින් ඒ ගැන වාර්තා කළ තිබෙනවා. මේ තමයි මුල් පිටුවේ පළවෙනි පුවත්. දෙන්න අපිට ওই විදිහට තමයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට අපි නැවතත් ලබන්නේ හම්බෙමු. අයිබෝන්. එමන හිතවතුනි ඒ සමගින්ම ඩීන්ට සමුදෙන ගමන් අපි යනවා විරාමයකට. අපි දැන් කාටූන් බලන්න හදන්නේ. මුලින්ම කාටූන් බලන්නේ දේශීය පත්තරයේ අසංගදින ප්‍රධාන කාටූනින්. පසුගිය දවසක පිළියන්දල ප්‍රදේශයේ ලොක්ඩවුන් කළාට පස්සේ නැත්නම් හුදකලා කළාට පස්සේ එය වෙනස් කිරීමක් සිදු වුණා. එතකොට නමක් කියුණා. ගාමිණී ලොකුගේ ඇමතිතුමාට තමයි ඇඟිල්ල දික්ුණේ. දැන් ඒ ගැන හිතමින් ඒ ගැන මතක් කරමින් බලන්න කාටුනේ පිළියන්දල කියලා බෝඩ් එකක් තියෙනවා. කෙනෙක් ඉන්නවා සරම කැසපට කවාගෙන ගාමිණී ලොකුගේ මහත්තයා වගේ වෙදනලාවත් එතුමා පැලඳගෙන උණ බලන උපකරණය අතේ තියාගෙන චණ්ඩි පාට් එකකින් ඉන්නවා පිළියන්දල ප්‍රදේශයට අධිපති විදිහට ගාමිණී ලොකුගේ මහත්තයා වගේ තමයි අපට පේන්නේ. ඔය අතර යනවා ලංකෝනිස් කාටුනේ ලංකාදීපෙන් බලන්න. ලංකෝනිස් මිත්‍රත්ව කතාවක්. ඒ කාලේ වඳුරා රජාගේ ඇඟේ වහපු මැස්සව එලවන්න කඩුවෙන් ගැහුවේ රජාට තියෙන ආදරෙ හින්දානේ. ඒතර අනිත් කෙනා කියනවා. ඉතින් මේ කාලේ දේශපාලකයෝ සෞඛ්‍යංශ ලොක්ඩවුන් කරපු පැති බලෙන් ඇරවන්නෙත් ඡන්දදායකයන්ට තියෙන ආදරේ හින්දානේ. ඔන්න බලන්න මේ දෙන්නයි කතාව. වර්තමානයේ වෙලා තියෙන දෙයක් අල්ලගෙන තමයි කතාව. දැන් ඉතින් ඔබට ගලප ගන්න පුළුවන් කතාව. ඔය අතර අපි යනවා තොප්පි කාටුනේ ලංකාදීපෙන් බලන්න. තොප්පි ඉස්සරහට ඉදි බලන්න කවුද ඉස්සරහට එන්නේ කියලා. මේ පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඉස්සරහට එනවා. මුට්ටිකුත් තියෙනවා පැත්තක. පැණිය ෆේල් බං ඔළුව කසමින් එයා කියනවා. එතකොට තොප්පි කියනවා එතකොට පැණි බීපු අයගේ සල්ලි ආපහු ගෙවනවද මැඩම්? හැබැයි ඉතින් ඒකට නම් උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඔය අතර හිඩැස්ස කාටුනේ බලමුකෝ. දැන් තොප්පි හම්බෙලා තොප්පිට කිව්වනේ කලින් මේ පැණිය ෆේල් කියලා. ඔන්න පැණි මුට්ටි අතහැරලා එතුමිය වැක්සින් එක එන්නත උස්සන් ඉස්සරහට දුවන් යනවා. කොවිඩ් පාලනය කිරීමේ මූලික උපාය මාර්ගය එන්නත් කරණයයි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කිව් දේ. ඒ සමගින්ම එතුමිය මුට්ටි පැණි පැත්තක දාලා එන්නතය උස්සන් එහෙම දුවගෙන යනවා. ඒක තමයි හිඩැසින් කියන්නේ. ඔය අතර අපි සූදානම් වෙනවා මේ වෙලාවේ ජෙෆ්රි අඳින ප්‍රධාන කාටුනේ බලන්න. ඒකෙදි කියන කතාව තමයි දිවයින පුවත්පතේ ප්‍රධාන කාටුනෙන් අර විදිහටම එන්නත ගැන කියද්දි ඒ විදිහටම ඔබ බලන්න එන්නත තියෙනවා. මේ එන්නතට උඩට ඒ දිනුම් කනුවට නැගගෙන ශ්‍රී ලංකාව යනවා. ශ්‍රී ලංකාව යද්දී විශේෂයෙන්ම පහළ ඉන්නවා කොවිඩ් රැල්ලක්. මේ කොවිඩ් රැල්ල ඉන්නකොට බලන් ඉන්නේ කොයි මොහොතේද ශ්‍රී ලංකාවට විනකට ඉන්නේ කියලා. හැබැයි ශ්‍රී ලංකාව එන්නත දිගේ ඉහළට යනවා. මේක තමයි ජෙෆ්රිගේ කාටුනෙන් කියන්නේ. ඔය අතර අපි දැන් බලන්නේ ලංකාදීපේ පියල්ගේ කාටුනේ. ඉස්සලා ඒ එන්නත උඩ නගින්නෙත් ලංකාව. ඔය අතර බලන්නකෝ මේක ඉබ්බෙක් ඉන්නවා. ඉබ්බගේ පිටේ ඉන්නේ එන්නතක්. හැබැයි ඉස්සරහින් දෙන්නෙක් දුවනවා බලන්න. ශ්‍රී ලංකාව කඳුළු හෙළමින් ඉදිරියට දුවන් යද්දී පස්සෙන් පන්නගෙන එන්නේ කවුද? කොවිඩ් මාරයා. හැබැයි පිටිපස්සෙන් ඉබි ගමනෙන් තව කවුද එන්නේ ඉබ්බගේ පිටේ නැගලා එන්නත. පියල්ගේ කාටුනෙන් කියන්නේ වෙන කතාවක්. ඔය අතර අපි බලනවා ඉරිදා කවිය ඒත් ලංකාදීප පුවත්පතෙන්. මේ ව්‍යසනය පැතිරී යන හතර අත මුරබිය දොරින් දොර ලංවන ලකුණු ඇත. සුව ඔව දන්වලට නිරතුරු යොදමු නැත. අපි වෙමු පරිස්සම් වෙන පිළියමක් නැත. අපි වෙමු පරිස්සම් වෙන පිළියමක් නැත. මේ තමයි ඇත්ත කතාව කියලා තියෙන්නේ. ඔය අතර යන්නේ සොරිසර් කාටුනේ දේශයෙන් බලන්නට. අදත් මා ගොඩිස් එක්ක අසංග කතාවක්. කොරෝනා වැඩිවීම සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බෑලු.
ඒත් තාම සමාජගත වෙලා නැහනේ. ඒකයි කියලා තියෙන්නේ. ඔය අතර අපි යනවා ඉඩික්ලික් කාටුනේ සෙලුවෙනින් බලන්න. ඔබ දන්නවා ඔබ අහලා තියෙනවා වටුකුරුල්ලන්ගේ කතාව. ඒ කතාව මතක් කරගෙන මේක බලමු. වටුකුරුල්ලෝ රෑනක් එකතු වෙලා ශ්‍රී ලංකාව නැමැති දේහය වටේ මේ මාස්ක් එකක් මුව ආවරණයක් පළඳවන්නට උත්සාහ කරනවා. මේ වටේ යන ගමන් වටුකුරුල්ල කියනවා මේ කතා වෙනවා ඒගොල්ල. රටේ හැමෝම එකතු වෙලා කොවිඩ් තුරන් කරමු. මතකනේ වටුකුරුළු කතාව. හැමෝම මුඛ ආවරණ පළඳිමු. මේ තමයි ඉඩික්ලික් කාටුනෙන් කියන දේ. ඔය අතර සිම්පල් මෑන් බලන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. බලන්නකෝ මේ හාමිනේ අතු ගන්නවා මහත්තයන් පත්තරේ බලනවා. මෙන්න කතාව. නීතිය හරියටම ක්‍රියාත්මක වෙනකොට ලොකු ලොක්කන්ට වගකීමකින් පාරේ අයාලේ නටන්න බැරි වෙනවා. එතකොට අනිත් කෙනා කියනවා ඔව් මේ විදිහට හැමෝටම නීතිය ක්‍රියාත්මක වුණොත් රට හැදෙයි. ඒක තමයි සාමාන්‍යයෙන් හැමෝම කියන්නේ. හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක වුණොත් රට හැදෙයි. ඔය අතර අප සූදානම් වෙනවා අවසාන වශයෙන් මව්බිමට ඇදෙන මව්බිමට කියන විදුර අබේනායකගේ ඉරිදා පද 4 බලන්න. බලමු මේකේ මොකද්ද කියන්නේ කියලා. මේක වෙනම කතාවක්. මැතිසබ මැද සරත්ලා හැප්පෙන වේලේ ගුටි කෙලියකි මහරගම අමුතුම තාලේ මේ විදිහට ගියොත් රට කලි යුග කාලේ කොවිඩ් හටන ජයගනු බැරි වෙයිරාලේ. ඔන්න ඒ වගේ දේවල් විපරිත ලෝකේ වෙමින් යද්දි කොහොමද කොවිඩ් හටන ජයගන්නේ? ඒකයි අද ඉරිදා පද 4න් කියන්නේ. ඒ ගැන මතක් කරමින් ඒ ගැන හිතන්නට ඔබට ඉඩහසර වෙන් කරමින් අපි අද ඉරිදා පත්තරෙන් සමුගන්නවා. විරාමයක අනතුරුව නැවතත් ලෝක සිතීමෙන් මුණ ගැහෙනවා.